සම්මා සම්බුදු සරණයි සදහැවත් වූ ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සත්‍යාවබෝධයේ දොරගුළු විවර කර දීමේ අරමුණෙන් බ්‍රහස්පතින්දා දවසේදී ඔබ වෙනුවෙන් sannivedanaya කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මානුශාසනාව මෙතෙන් සිට ආරම්භ කරමින් ඔබ වෙනුවෙන් ලෝපුරා විසිරුවා හරින්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධීශ්වර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නි, අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පුණ්‍යකාමී දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා ගණේමුල්ල සුහද මාවත අංක 340න් 6 නිවසේ පදිංචිව සිට 2021 වර්ෂයේ අප්‍රේල් මාස 5 වන දින පරලෝසපත් වූ දමයන්ති වීරසිංහ මහත්මියගේ ආදරණීය දියණිය වන දුලාශ්‍රණී ප්‍රධාන ආදරණීය පුතුණුවන් වන ප්‍රගීත් සහ දයාබර ස්වාමි පුරුෂයා වන ලයනල් වීරසිංහ මහත්මයා ප්‍රධාන පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අප ශාන්තිනායක ලෝතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් සියලු ලෝක සත්‍යා සසරින් නිවනටපත් කිරීමේ අරමුණ ඇතිව දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ බිදක් දේශනා කරනවා. ඒ සඳහා පින්බර දායකත්වය ආදරණීය දුව දුලාශිනීගේ ප්‍රධානත්වයෙන් ආදරණීය පුතා ප්‍රගීත් දයාබර ස්වාමියා ලයනල් වීරසිංහ ගණේමුල්ල සුවදමාවත අංක 340 6 නිවසේ පදිංචිව සිට 2021 අප්‍රේල් මාස 5 වෙනි දින පරලෝසපත් වූ දමයන්ති වීරසිංහ මහත්මිය. එඩපින් අනුමෝදන් කරන්නට අරමුණු ලලනා දමයන්ති වීරසිංහ වන ආදරණීය මෑණියන්ගේ 73 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඇගේ පරලොව ජීවිතයේ සුගතිගාමී විරාග ද්වේෂ මෝහ දුරු වී චතුරාර්ය සත්‍ය අවබෝධ වීම හා ඇගේ ජීවිතයේ අවසාන කාලයේ දෙඩි ආශාවකින් සිටි ඇගේ දෙමව්පියන්ට පින් පිණිස ධර්ම දානයක් දීමේ බලාපොරොත්තු ඉෂ්ට කර දීමත් මව පර්ල් සමරනායක පියා ලයනල් සමරනායක සෙත් ප්‍රාර්ථනා කරන බෞද්ධානාලිකාවේ අධ්‍යක්ෂක පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට දේශකයන්න් වහන්සේට මෙත් නොලී අරුන්දි මිනිබිරියන්ට කවිඳු මුණුබුරාට සහ මුණුබුරාට අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සහ නිරෝගීභාවය. දුලාශිනී දුව ප්‍රගීත් පුතා ලයනල් වීරසිංහ ස්වාම පුරුෂයාට කමනි ලේලියට සාගර බෑනනුවන්ට සියලු ඥාතීන්ට රාග ලෝභ දේශ දුරව කායික මානසික නිරෝගී භාවය දීර්ඝායුෂ කුසලයන් වර්ධනය පිණිස ශක්තිය නිර්වාණ මාර්ගය පිණිසම මෙම ධර්ම දානය හේතු වාසනා වේවා. අති ගෞරවනීය පූජ්‍ය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා. මේ අරමුණ ඉටු කර ගැනීමේ බලාපොරොත්තුෙන් ධර්ම ශ්‍රවණයේ පින්කමක් එක්කම ධර්ම දේශනාමය පින්කමක් සියලු ලෝක සත්‍යයට බෞද්ධ මාත්‍යාචාලය හරහා ලෝකේ පුරා විසිරුවා හරින ලෝකේ පුරා විසිර සිටින සියලු දෙනාගේම ධර්ම අවබෝධය පිණිස
ඒතරින් බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ওই ටිකම තමයි. අපට තාම ඒ ටික අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපි තාම සසරේ. අපි පෙර භවවල ඔය චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයන් ටික අපි අවබෝධ කරගත්තා නම් අපට පෙර භවවලම මේ ප්‍රවෘත්තිය නිමාවටපත් කරන්න තිබ්බා. සංසාර ගමන අවසන් කරන්න තිබ්බා. සසරින් නිවනටපත් වෙන්න තිබ්බා. එහෙම නුනේ ඇයි? මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු නිසා. වර්තමාන භවයේ අවබෝධ වුණේ නැත්නම් අපිට තවත් භවයකට යන්න වෙනවා. ඒ නිසා අපි නිවැරදි තැනකට ඇවිල්ලා ඉන්නවා. නිවැරදි ආකාරය අනුගමනය කරනවා. නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ධර්මයත් ඊ타ත්ම ලස්සනට තියෙනවා. අවශ්‍ය කරන්නේ කැපවීම, උත්සාහය, උනන්දුව, ඕනකම. ඒ තුළින් පුළුවන්. අපි ධර්ම දේශනා මාලාවක් තුළින් දිගටම දේශනා කරගෙන ඉන්නේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතරේ මග්ගම් මග නොමග නමග යන්නේ නැතුව නිවැරදි මගට වැටුනොත් නිවැරදිවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. ඒකම මගඵල මාර්ගඵල ඒවත් ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ මාර්ගඵල ලැබෙනවා. එහෙනම් ඒකත් අවශ්‍යයි. ඒකත් ලැබෙනවා. ඉතින් අද දේශනාව ඒ ආකාරයෙන්ම කරනවා මේ බලාපොරොත්තුවක් තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් හොඳට අහන්න බෙටියක් ගැඹුරුයි. මම පුළුවන් තරම් සරලව කියනවා. හොඳට අහන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සෝවාන් වෙන්න අපිට අවශ්‍ය කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අයින් කරන්න කියලා. අයින් වෙන්න ඕන කියලා. කාමරාගයේ පටිගයයි අයින් වුණොත් අනාගාමි. ආයි කාම ලෝක වලට එන්නේ. රූප මාන උද්දච්ච විච්ඡා කියන මේ සංයෝජන පහත් අවසන් කළොත් සසරින් නිවනට. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා මෙනෙහි කරන්න තියෙන්නේ, සිහි කරන්න තියෙන්නේ, නැවත නැවත හිතන්න තියෙන්නේ, විමසන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අරියත්වයට යනකම්ම මෙච්චරයි තියෙන්නේ. හැබැයි කිසිම ධර්මයක් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න අවශ්‍ය කරන කරුණු ටික අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අපි මොනවා පිළිබඳවද අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ? මොනවද අපි දුක් වශයෙන් බලන්නේ? මොනවා වශයෙන්ද අපි අනාත්ම වශයෙන් සලකන්නේ? අන්නේ කරුණු ටික දැනගන්න ඕනේ. අපි පසුගිය දේශනාවල ඇස ගැන, කන ගැන, නාසය ගැන කිව්වා. දිවයි කයයි එකට එකතු කරලා අද දේශනාව සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ දුක කියන කාර්ය සත්‍යයක්. නිකං සත්‍ය නෙමෙයි කාර්ය සත්‍යයක්. හේතුව සමුදාය සත්‍ය කාර්ය සත්‍යයක්. හේතුව. නිරෝධය කියන කාර්ය සත්‍යයක්. ඒ නිවනට යන මඟ පිළිවෙත ආර්ය සත්‍යයක්. නිර්වාණගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දැක්කොත් සමුදය ප්‍රකට වෙනවා. වචනේ ගැඹුරුයි. ප්‍රත්‍ය කියන්නේ උදව් උපකාර පිහිට. ඒකට ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරා. යම් ධර්මයක් උදව් වෙනවා නම්, උපකාර වෙනවා නම්, පිහිට වෙනවා නම් ඒකට කියන වචනය තමයි ධර්මයට අනුකූලව ප්‍රත්‍ය කියන වචනේ. ඒකට ප්‍රත්‍ය කියන්නේ උදව් වෙනවා, පිහිට වෙනවා, උපකාර වෙනවා. ප්‍රත්‍ය අනුව උදය දකින්න කියනවා. උදය කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති වෙනවා. උදේ වැය. දර්ශනය කියන්නේ දකිනවා. ඥානය කියන්නේ නුවණ. උද්‍යව්‍යානු දර්ශන ඥානය. ඒතර මේ උද්‍යව්‍යානු දර්ශන ඥානය උපදවා ගත යුතු එකක්. මනස තුළ, සිත තුළ උපදවා ගත යුතු ධර්මතාවයක් උද්‍යව්‍යානු දර්ශන ඥානය. ඒ තුළින්
අනිත්‍ය ලක්ෂණයත් පැහැදිලි වෙනවා. දුක්ඛ ලක්ෂණයත් පැහැදිලි වෙනවා. අනාත්ම ලක්ෂණයත් පැහැදිලි වෙනවා. දැන් කොහොමද හේතුව එහෙම නැත්නම් සමුදය පැහැදිලි වෙන්නේ? ප්‍රත්‍ය අනුව උදය දකින්න. එතකොට දැන් අපි දිවයි කයයි දෙකම එකට එකතු කරලා ගමු. ඒ දෙකම අයිති සතර මහා ධාතුන්ට කිව්වොත් නිවැරදි. ඇයි? දිව සකස් වෙලා දිව කියන වචනේ අපි පාවිච්චි කරන්නේ සම්මුති ලෝකේ. ධර්මානුකූලව ඒ වචනේ පාවිච්චි කරන්න බෑ. දිව කියන වචනේ. කය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි සම්මුති ලෝකේ. හැබැයි ධර්මයට අනුකූලව ඒ වචනේ පාවිච්චි කරන්නත් බෑ. දිවහා කය නාසය කන ඇස කියන ඒවා මම පසුගිය දේශනාවල සිද්ධ කරලා තියෙන්නේ. ඒතර කය හා දිව කියන ධර්මතා මේ ධර්මතා දෙක ධර්මයට අනුකූලව ගත්තාම ක්‍රියාවන් දෙකක්. ඒ ක්‍රියාව කයේ ක්‍රියාවකුත් නෙමෙයි දිවේ ක්‍රියාවකුත් නෙමෙයි ප්‍රධාන කරුණු හතරක් හා පරිවාර කරුණු හතරක ක්‍රියාවක්. ප්‍රධාන කරුණු හතර තමයි තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. ඒතකොට දිව කියන වචනේ අයින් කරන්න වෙනවා. කය කියන වචනේ අයින් කරන්න වෙනවා. එයි. ඔය වචන දෙකට උදව් කළේ, උපකාර කළේ මේ ධර්මතා 8යි. ඒ 8ට කිව්ව සුද්දාෂ්ටක කලාප කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ මූල. පරිවාර 4යි. වර්ණ ගන්ධ රස ඕජා. ඒ 8 ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ ඔය දිවසා කයේ. ඒක මනසින් දකින්න. ඒක ඇහැට දැర్శණය වෙන්නේ. ඇහැට දැర్శණය වෙන්නේ දිවහා කය. ඒක වැරදි. ඒක ධර්මයට අදාළ නැහැ, ධර්මයට අනුකූල නැහැ. ධර්මානුකූලව දකිනවා නම් අර ධර්මතාවටි ක්‍රියාවලිය තමයි දකින්න තියෙන්නේ. ඒතර ප්‍රත්‍ය අනුව උදය දකින්න කියනවා. දැන් ධර්මතාවටක් උපකාර වෙලා තියෙනවද දිවට හා කයට? ඔව්. එතකොට ඒ ධර්මතාවට ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. එතකොට ශණයක් තුලයි හටගන්නේ. ශණයක් තුල හටගත්තේ නම් එහෙනම් දිවහා කය කියන එකට ප්‍රත්‍ය සුද්දාෂ්ටක කලාපය. සතර මහා ධාතු. ඒතර ප්‍රත්‍යානෝ උදය දකින්න. උදයට ශණයයි. ඒ කියන්නේ හටගන්න ශණයයි. එතකොට ප්‍රත්‍ය අණුවට යම්කිසි කෙනෙක් ඒ උපකාරයට පිහිටට අණුව හටගන්න ස්වභාවය දැක්කොත් එයාට දැర్శණය වෙන්නේ අනිත්‍ය. එයි. චිත්තක්ෂණ 17ක ඉපද බිඳීමක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. එතකොට ශණයයි හටගන්න යන්නේ. හටගත්තේ ප්‍රත්‍යයෙන්. දිවහා කය ඒ සම්මුතිය වච. එහෙනම් අර ධර්මතාවට ක්‍රියාවලියයි මනසට අනුගත කරගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එතකොට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මොකද්ද? දිවහා කය. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔය දිව කය දැන් මේ දෙකම එකටනේ ගත්තේ මම. ඔය ධර්මතා ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපයේ උපන් ධර්මයන්. හැබැයි පිළියෙල කලේ චේතනාවෙන්. දිවත් මේ ශරීරයත් පිළියෙල කරේ. අඩු වැඩිය. අඩු වැඩියක් තියනව නේද සෑම කෙනෙක්ගේ? දිවත් අපි ඔන්න පැත්තකින් විතර කයම ගමු. අඩු වැඩියක් තියෙනවද? ඔව්. ඒ අඩු වැඩිය පිළියෙල කරේ කවුද? ඒ කියන්නේ උපදිනකොට අතක් ඇද කරලා ඉවරයි. කකුලක් ඇද කරලා ඉවරයි. කකුල් දෙක කෙටි. එහෙම නැත්නම් අතක් නැහැ. බෙල්ල පැත්තකට හරවලා දෙක උඩ ගිහිල්ලා කට ඇද කරලා කොන්ද ඇද කරලා කොන්ද කුදු කරලා එහෙම ඒවල නැද්ද? කවුද පිළියෙල කරේ? චේතනාවෙන් පිළියෙල කරේ. ඒ කියන්නේ කර්මයයි. පිළියෙල කළේ කර්මය. හැබැයි විඳීමට වස්තුවක් දිවෙනොත් විඳිනවා, කයනොත් විඳිනවා.
පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. දැන් එහෙනම් ප්‍රත්‍ය නෙමෙයිද? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒ කියන්නේ මොකක්ද? කර්මය. ප්‍රත්‍ය. ප්‍රත්‍යයට අනුව උදේ දකින්න. උදේ කියන්නේ හට ගන්න. එතකොට චේතනාවෙන් පිළියෙල කරේ දිවකුත් නෙමෙයි, කයකුත් නෙමෙයි, සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්. පැහැදිලිද කියන එක? දිව කියන වචනේ අපි අයින් කරන්නේ දිවක් නැහැනේ. කයකුත් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා අර ධර්මතා 8 සුද්දාෂ්ටක කලාපේ. ඒ සුද්දාෂ්ටක කලාපේ අඩු වැඩිය පිළියෙල කරේ කර්මයෙන්. ඒ කියන්නේ චේතනාවෙන් පිළියෙල කරේ. විදීමට වස්තුවක්. පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. අපි එහෙමද දකින්නේ? නෑ. අපි දිවක් දකිනවා, කයක් දකිනවා. නිවැරදිව දකිනවා නම් ධර්මයට අනුකූලව දකිනවා නම් ප්‍රත්‍ය දකින්න ඕනේ. ප්‍රත්‍ය කියන්නේ හේතුවයි. ඒ ප්‍රත්‍යයට අනුව ඒ ක්‍රියාවලිය දකිනවා නම් සමුදය කියන එක ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ආර්ය සත්‍යයක්. සමුදය කියන්නේ හේතුව. දැන් වර්තමානයේ දශනයක් තුල හට ගන්නවනේ. චිත්තක්ෂණ 17යිනේ තියෙන්නේ පැවැත්මට. ඒතර හට ගන්නවා. ඒතර වර්තමානයේ ශනයක් තුල හට ගන්නවා කියන්නේ ජාති. ජාතිය දුකයි. එහෙනම් ප්‍රත්‍ය තුල උදය දකින්න හේතුව. ජාති දුක්ඛය. දැන් අර සමුදය දැක්කා. ප්‍රත්‍යයට අනුවයි සකස් වුනේ. දිවක් නෙමෙයි, කයක් නෙමෙයි, සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දැක්කා. දැන් ප්‍රත්‍යයට අනුව ඒ හටගන්ම දැක්කා. ඒ ජාති දුක්ඛයයි. චිත්තක්ෂණ 17යි පැවැත්ම. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. නැතිවීම දුක්ඛාරය සත්‍යයි. ඒ හටගන්න සනේ නැති වෙනවා නම් දුකයිනේ. දැන් මේ ශරීරයේ දුකටයි තියෙකක්ද සැපටයි තියෙකක්ද? දුකටයි තියෙක. එනයි කාර්ය සත්‍යයක්. දුකයි කියන එක. හොඳයි. දැන් ඊගාව භවයට කය අවශ්‍යද නැද්ද? අවශ්‍ය නැහැ කිව්වොත් නිවන, අවශ්‍යයි කිව්වොත් සසර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චරයි. කෙටියෙන් කිව්වා. මහණෙනි, ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා. ඔබ කැමති මොකේද? ක්‍රියාවට කැමති නම් දුකට කැමති. ක්‍රියාවට අකමැති නම් දුකට අකමැති. දැන් මේ ලෝකේ කවුද දුකට කැමති? තියෙන්නේ දෙකයි. දැන් කයේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? එතකොට කයේ තියෙන ක්‍රියාව තුළ දුකක් නෙමෙයිද තියෙන්නේ? දැන් එතකොට මොකේද කැමති වෙන්නේ? දුකට කැමති වෙනවද? එහෙනම් ක්‍රියාව ගන්න කැටලුවක් නැහැ. ක්‍රියාවට කැමති නම් දුකට කැමති. හරි. ක්‍රියාවට අකමැති නම් දුකට අකමැති. දුකෙන් නිදහස්. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් ක්‍රියාව හේතුවයි සමුදයයි. මොන ක්‍රියාව? සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. හේතුව හේවත් සමුදයයි. හොඳයි, මේ ක්‍රියාව අයින් කළොත් ක්‍රියාව අයින් කළොත් දුක නැහැ. ඒ කියන්නේ රූපස්කන්ධයේ පැවැත්මක් නැහැ. වේදනාස්කන්ධයේ පැවැත්මක් නැහැ. සංඥාස්කන්ධයේ පැවැත්මක් නැහැ. සංස්කාරස්කන්ධයේ පැවැත්මක් නැහැ. විඥානස්කන්ධයේ පැවැත්මක් නැහැ. ওই පහේම තියෙන ක්‍රියා පහක්. දැන් ක්‍රියා පහ නැවැත්තුවොත් දුක අවසන් නිවනයි. එහෙනම් මතු උපදින්න තියෙන දේක නිරෝධයක් අපි කරන්න නම් වර්තමානයේ හේතු අයින් කරන්න වෙනවා. සමුදය නිවනයි. ඒට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒතර ජාතිය වශයෙන් උදය දකින්නවා, හේතු දකින්නවා. ඒ කියන්නේ සමුදය. ඒක ආර්ය සත්‍යයක්. මේක තව විදිහකින් කියන්න නැත්නම් තේරෙන්නේ නැහැ. නාම රූපච්ඡ සලආයතනං කියලා අහලා තියෙනවා. නාම රූප දෙක
එහෙම නැත්නම් සලආයතන පත්‍ය පස්ස. ඒක තේරෙනවනේ හොඳට. ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. එතකොට ස්පර්ශ හය මේ ආයතන හය නැත්තම් ස්පර්ශ හයක් තියනවද? නැහැ. ආයි කවදාවත් ඇති වෙන්න බැහැ. ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි කියන මේ ධර්මතා හය නැත්තම් ස්පර්ශ හයක් තියනවද? නැහැ. එහෙනම් ඒ ආයතන හය මතු හටගත්තේ නැත්තම් නිවන නෙමෙයිද? එහෙනම් දැන් ආයතන හයේ තියෙන්නේ අර ක්ෂණයක් පාසා ඉපදීම නෙමෙයිද? හටගැන්ම නෙමෙයිද? ක්ෂණයක් පාසා හටගැන්ම තියෙනවා. ඒ හටගැන්මට කියන්නේ උදය. එතකොට රූපය ආයශ චිත්තක්ෂණ 17යි චිත්තක්ෂණ 17ක් තුළ වැය වෙනවා කියන්නේ දුකටයි කියන එක දුක්ඛාරය සත්‍ය. තේරෙනවද කියන එක? ගැඹුරුයි මේක. චතුරාර්ය සත්‍ය. සෑම මොහොතකම සෑම වෙලාවකම සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් දුක අනිවාර්යෙන් බාරගත යුතු වෙනවා. දුකට අකමැති නම් ක්‍රියාව නවත්තන්න වෙනවා. ක්‍රියාව නවත්තන්න නම් අර ස්පර්ශ කියන ධර්මතාවයන් සිද්ධ වෙන්නේ නැහැ ආයතන හය නැත්තම්. එහෙනම් ස්පර්ශයට ප්‍රත්‍ය මොකද්ද? උදව් උනේ, උපකාර උනේ ආයතන හය. ආයතන හය නිරෝධ නම් ස්පර්ශය නිරෝධයි. එහෙනම් මතු උපදින්න තියෙන අපි කියමු ආයතන හය මතු උපදින්න තියෙන ආයතන හයේ නිරෝධයක් කරනවා වර්තමාන භවයේ ඒකට අදාළ හේතු අයින් කරලා. එතකොට දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, එතකොට සමුදය අයින් කරන්න කිව්වනේ. දුක කියන එක අවබෝධ කරගatiya යුතු එකක්. තෘෂ්ණාව හේවත් හේතුව ඉවත් කළ යුතු එකක්. දුක කියන එක අවබෝධ කරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ දුකයි. ජාති දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය, මරණය, ශෝකය, කනගාටු, හැඬීම්, වැළපීම් මේවා දුක්. ඒතර ඒක අවබෝධ කරගන්න ඕනේ. සමුදය කියන්නේ හේතු අයින් කරන්න ඕනේ. හේතු අයින් කළාම නිරෝධයයි. ඒ නිවනයි. එවන්ට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙනම් අර ශණයක් තුල ඉපද බින්දෙන බව අවබෝධ කරගත්තොත් ඉපදෙන බව දැක්කනම් ඒ ජාති දුක්ඛය දකින්නේ. එතන ඉඳලා දුකයි. හටගත්තා නම් එතන ඉඳලා දිගටම දුකයි. එහෙනම් ශණයක් තුල වැය වෙනවා කියන්නේ ඒ කාර්ය සත්‍යයක්. ඇතිවන ශණේ නැති වෙනවා. දැන් අර ප්‍රත්‍ය ධර්මය, ඒ කියන්නේ උපකාර ධර්මය අයින් කළොත් ඵල ධර්මයේ වැටෙනවා. එතකොට දුක වැටෙන්නේ. ඒතර හේතු අයින් කරන්න ඕනේ. ඊගාවට උපදින්න. ඒකට කියන්නේ අනුපාද නිරෝධය. මතු උපදින්න තියෙන දේක නිරෝධයක් අපි මේ භවයේ කරනවා. හේතු අයින් කරලා. එහෙනම් මේ කයේ තියෙන සෑම කොටසක්ම ගත්තාම සෑම මොහොතකම මොකද වෙන්නේ? ඇතිව නැති වෙනවද? ඇතිවන ශනේ ඔව්. ඇතිවන ශනේ නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. ඒක දර්ශනය වෙනවද මනසට? ඒ උදයව්‍යා දර්ශන ඥානය කියන්නේ නුවණ. උදයව්‍යානු දර්ශන ඥානය. ඒ ශණයක් පාසා ඉපද බින්දෙන ස්වභාවය මනසින් දැක්කද? නিত্য ස්වභාවයක් දකින්නවද? අනිත්‍ය ස්වභාවයක් දකින්නවද? අනිත්‍ය ස්වභාවයක් දකින්නේ. අර ශණයක් පාසා නැති වෙනවා. සැප ස්වභාවයක් දකින්නවද? දුක්ඛ ස්වභාවයක් දකින්නවද? දුක්ඛ ස්වභාවයක් දකින්න. හැබැයි මේ දෙක සාමාන්‍ය සරලයි. අනිත්‍යයි දුකයි කියන එක සරලයි. යම් ආකාරයක මේ පොඩි කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකයේ ඕනම දෙයක් මේ අනිත්‍යයි කියන කාරණේ නිට්ටය නෑ, වස්තිරයි, తాවකාලිකයි කියලා ඔය පොඩි කාලේ තියෙන කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ අනාත්ම ලක්ෂණය කියන එක ලේසියෙන් තේරුම් ගන්න බෑ. දැන් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ සෝවාන් වෙන්න නම්. එහෙම නැතුව සෝවාන් වෙන්න බෑ කාටවත් මේ ලෝකේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුල නිවැරදිවම විදර්ශනා ප්‍රඥාව උපදවනවා. විදර්ශනා ප්‍රඥාවයි නිවනට උපකාර වෙන්නේ. සමතේ නෙමෙයි නිවනට උපකාර වෙන්නේ. සමත භාවනාව වෙනයි. විදර්ශනා භාවනාව වෙනයි.
විදර්ශනා ප්‍රඥාව විදර්ශනා භාවනා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීම. එහෙනම් අනාත්ම ලක්ෂණය ගැඹුරුයි අනාත්ම ලක්ෂණය හැබැයි ප්‍රකට කරගන්න ඕනි. මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම තුලම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන තුනම වැටෙනවා. මම දැන් පෙන්නන එක වැටෙන විදිය. අපි අහලා තියෙනවා විෂයාකාර ආත්ම දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා. විෂයාකාර ආත්ම දිට්ඨිය ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. රූපය ආත්ම වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. රූපස්කන්ධය පිළිබඳව දිට්ඨි හතරයි. දිට්ඨි කියන්නේ වැරදි දෙකකින්. වේදනාව ආත්මය කියලා ගන්නවා. තමා වේදනාවත් කියලා ගන්නවා. වේදනාව තුල තමා ඉන්නවා කියලා ගන්නවා. එහෙම හිතනවා. තමා තුල වේදනාව තියෙනවා කියලා හිතනවා. එහෙම හිතනවනේ. සංඥාව ආත්මය වශයෙන් ගන්නවා. තමා සංඥාවත් කියලා හිතනවා. සංඥාව තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ සංඥාව තියෙනවා කියලා හිතනවා. එතන දිට්ඨි හතරයි. දිට්ඨි කියන්නේ වැරදි දැකීම. ඒතර වැරදි දැකීම සෝවන් නැහැ. වැරදි දැකීම සම්මා දිට්ඨියයි සෝවන් කියන්නේ. සංස්කාර ආත්මය කියලා කියනවා. හිතනවා. තමා සංස්කාරවත් කියලා හිතනවා. සංස්කාර තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ සංස්කාර තියෙනවා කියලා හිතනවා. විඥානයේ ආත්මය කියලා හිතනවා. තමා විඥානවත් කියලා හිතනවා. විඥානය තුල තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුල විඥානය තියෙනවා කියලා හිතනවා. 4 5ක් 20යි. ඒ 20 ආකාර ආත්ම දිට්ඨියට කියන සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨිය අවසන් වෙන්නේ නිකන් නෙමෙයි බය වෙන්න එපා. මේ සක්කාය දිට්ඨිය යම් කිසි කෙනෙක් යම් මොහොතක ගැලෙව්වොත් මනසින් ගැලෙව්වොත් එයාට විචිකිච්ඡාවක් නැහැ. එදාට වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් කිසිවක් නැහැ. වෙන කිසිවක් නැහැ යා. එයා නිවැරදි සම්මා දිට්ඨියට එනවා මේ 20 ආකාර ආත්ම දිට්ඨිය ගැලුවොත්. ඒ තමයි සෝවන් කියන්නේ. චුල්ලසෝතාපන්නේ. එයා නිරේ උපදින්නේ. പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ උපදින්නේ. උපරිම උපදින්නේ භව 7ක්. 8 වෙනි වර ඉපදීමක් නැහැ. ඒ භව 7 තුල නියත වශයෙන්ම නිවන් දකින්නවා. ප්‍රවෘත්ති අවසන් කරනවා. පැවැත්ම අවසන් කරනවා. සියලු හේතු අයින් කරගෙන. එහෙනම් ආත්මය කියන වචනය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. ආත්මයක් නැහැ කිව්වනේ. නිට්ටයයි කියලා ගන්න තාක්කල් දැකීම වැරදි. සපයි කියලා ගන්න තාක්කල් දැකීම වැරදි. ආත්මයි කියලා ගන්න තාක්කල් දැකීම වැරදි. හරි. එහෙනම් ආත්මය කියන්නේ මොකක්ද? ආත්මය කියන වචනේ තේරුම මොකක්ද? ආත්මය කියන්නේ සදාකාලික වෙනස් නොවන දෙයක්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. ඒකට ආත්මය කියනවා. දැන් මේ දිවහා ශරීරයෙන් අපි කතා කරේ අපි ශරීරය ගමු. මේ ශරීරේ කොතනකවත් තියනවද වෙනස් නොවන තැනක්? සෑම මොහොතකම වෙනස් වෙනවාද? ඇයි අර චිත්තක්ෂණ 17ක ඉපදීම බිඳීමක් නේ තියෙන්නේ. ඒතකොට චිත්තක්ෂණ 17ක ඉපද බිඳීමක් තියෙනවා නම් ශනයක් පාසා වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන දෙයකට ආත්මය කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ආත්මය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. නොවෙනස්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන එක. තමාගේ කැමැත්ත හැටියට. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ මේක. ඒක කොහොමද අපි තීරණය කරන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්වානේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියලා. එහෙනම් ඒ විදිහට දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍ය පැවතුම් අනුවයි තියෙන්නේ. ප්‍රත්‍ය පැවතුම් අනුව මේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ආත්ම දිට්ඨිය දුර වෙනවා. ප්‍රත්‍ය පැවතුම් අනුව. දැන් ශරීරය කොහොමද ප්‍රත්‍ය පැවතුම් අනුව තියෙන්නේ? දැන් ප්‍රත්‍ය කිව්වේ උපකාරනේ උදව් පිහිට. ඒතර සතර මහා ධාතු නෙමෙයිද මේකට පිහිට වෙලා තියෙන්නේ? කය හදන්නේ. ඒ ප්‍රත්‍ය ධර්මය. හැබැයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයුෂ චිත්තක්ෂණ 17යිනේ.
ඊට වඩා කාලයක් නැහැ. මේ ලෝකේ කිසිම රූපයකට ඊට වඩා පවතින කාලයක් නැහැ. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. මේ චිත්තක්ෂණ 17ත් මම විස්තර කරලා දීලා තියෙනවා පැරණි දේශනාවල. චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චරක්ද කියන එක අභිධර්ම ක්‍රමේ. ඒතර චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා. ඒතර චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනව වෙනුවට නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් උපකාර කරනවද නැද්ද? මේ ශරීරයේ මේ ක්‍රියාවලිය ආයුෂ චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා නම් මේ පේන්න තියෙන්නේ. පේන්න තියෙන්නේ ක්‍රියාවලියට ආධාර කරනවා නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. ඒ කම්මචිත්ත කියන නාම ධර්ම දෙක සහ සීත උෂ්ණ හා ආහාර. මේ ශරීරයේ පැවැත්මට ප්‍රත්‍යද නැද්ද? කම්මචිත්ත. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේක කර්මයට අයිති එකක්. ශරීරේ මට අයිති එකක්ද කර්මයට අයිති එකක්ද? කර්මයට අයිති එකක්. අඩු වැඩියක් තියෙනවානේ. චේතනාවෙන්නේ පිළියෙල කළේ අඩු වැඩි. ඒතර ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ කියන්නේ සතර මහා ධාතුගේ ක්‍රියාවලිය. ඒ තමයි ප්‍රත්‍යය. චේතනාවෙන් පිළියෙල කළේ කයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ අඩු වැඩිය. තේරෙනවද කියන එක? ඒතර චේතනාවෙන් පිළියෙල කරේ. එහෙනම් දැන් මේ ක්ෂණයක් පාසා ඉපද බින්දෙනවා. එහෙනම් ප්‍රත්‍ය අනුව නෙමෙයිද පැවතුම තියෙන්නේ? දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මතා හතරයි. තව හතරක් තියෙනවානේ පරිවාර. වර්ණ ගන්ධ රස ඕජා. කය. කාය ප්‍රසාද රූපේ කියලා වචනයක් තියෙනවානේ. පාලනය කරන්නේ කවුද? මමද පාලනය කරන්නේ. මට පාලනය කරන්න පුළුවන් නම් කේස් ටික කවදාවත් දෙන්න දෙන්නේ නැහැ. ඒක දතක් වැටෙන්න දෙන්නේ නැහැ. ඔය ඇහැ පෙනීම චුට්ටක්වත් අඩු වෙන්න දෙන්නේ නැහැ. කන ඇහෙනීම පොඩ්ඩක්වත් අඩු වෙන්න දෙන්නේ නැහැ. හැම රැලි වැටෙන්න පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ මම පාලනය කරනවා. මේ ශරීරයේ අභ්‍යන්තරයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා මොන කොටසද මට පාලනය කරන්න පුළුවන්? තමාගේ වශයෙන් පවතිනවා නම් යම් කිසි දෙයක් ඒක ආත්මයයි. දැන් තමාගේ වශයෙන්ද පවතින මොන ධර්මතාවයේද මේ මොන කොටසද තමාගේ කැමැත්ත හැටියට පාලනය කරගන්න පුළුවන්? එකක්වත් බෑනේ. එකක්වත් බෑ. එහෙනම් කවුද මේක පාලනය කරන්නේ? ඒක හොයාගන්න බෑ. කවුද මේක වැඩි කරන්නේ? මට පාලනය කරන්න බැරි නම් මේක පාලනය කරන කෙනෙක් ඉන්න බෑ. කවුද කියලා? ඉන්න. කවුද? ජීවිත ඉන්ද්‍රිය රූපය. කරුණු 10ක් මේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය ප්‍රසාද රූපය හා ජීවිත ඉන්ද්‍රිය රූපය. සුද්දාෂ්ටක කලාපය. එතන 8යි කාය ප්‍රසාද රූපය 9යි ජීවිත ඉන්ද්‍රිය රූපයයි 10යි. ඔය 10 තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ? ජීවිතය කියන්නේ පැවැත්ම. ජීවිතය කියන්නේ මේ පැවැත්ම ගෙනියන එක නෙවෙයි ජීවිතය කියන්නේ. දවසෙන් දවස පැවැත්ම ගෙනියනවා. ඒකට තමයි ජීවිතය කියන්නේ. ජීවිතය අවසන් නාම රූප දෙක බෙදිච්ච දාට. ජීවිතය කියන්නේ පැවැත්ම. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ කවුද? ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඉන්ද්‍රිය කියන්නේ කර්මයට. කර්මයට කියන වචනයක් තමයි ඉන්ද්‍රිය කියන්නේ. ඒතර එයා තමයි අධිපති. ජීවිත ඉන්ද්‍රිය අධිපති. උපච්ඡේද. ඒතර ජීවිත ඉන්ද්‍රිය තමයි පාලනය කරන්නේ. අර මං කියවනේ කම්මචිත්ත කියලා කර්මයෙන් නිරන්තරයෙන් මේ ශරීරයේ රූප කලාප වලට ප්‍රත්‍ය වෙනවා කියලා. පැහැදිලි නේද ඒක? අනන්ත ප්‍රමාණ දේශනාවල පසුගිය දේශනාවල තියෙනවානේ. කම්මචිත්ත ඍතු ආහාර. ඒතර කර්මයෙන් උපස්තම්භක කර්මයෙන් සහයෝගය දෙනවා. උපපීඩක කර්මයෙන් වෙනස් කරනවා වර්තමාන භවයේ. උපඝාතක කර්මයෙන් අයින් කරනවා. අවසන් කරනවා. ඒතර ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ කර්ම වේගයයි. තේරෙනවද කියන එක? කර්ම වේගයට තමයි ජීවිත ඉන්ද්‍රිය කියන්නේ. දැන් ඕක පටන් ගත්තේ කොතනද? ඕක පටන් ගත්තේ අපි මව් කුසේ බැසගත්ත තැන. අපි සෑම කෙනෙක්ම ආවේ මව් කුසෙන්නේ. ඒක පැහැදිලිනේ. ඒතර මව් කුසේ එන්න මව් කුසට බැස ගන්න අර ගර්භාෂයේ යුක්තාණුවනේ තියෙන්නේ. ඒ මවගේ ගර්භාෂයේ තියෙන යුක්තාණුව. ඒතර යුක්තාණුවට මේ ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වෙන්නේ නිකන් නෙමෙයි. එහා භවයෙන් චුත වෙලා වර්තමාන භවයට එන්නේ නිකන් නෙමෙයි එන්නේ. එයා එන්නේ කර්ම වේගයත් එක්ක.
කර්ම බලයෙන් ඉන්නේ. ඒකනේ සංකාරපච්චය විඥානං කිව්වේ. කර්ම බලයෙන් ඉන්නේ. කර්ම බලයෙන් එනකොට ශරීරේ රූප කලාප 30ක්. එක්ක විකෘති කරන්න පුළුවන්, එක්ක ප්‍රකෘති කරන්න පුළුවන්. ප්‍රකෘති තත්වයෙන් අරන් එන්න පුළුවන් පුණ්‍ය ශක්තිය අනුව, විකෘති කරන්න පුළුවන් අකුසල ශක්තිය අනුව. ශරීරයෙන් 10ක් වෙනස් කරනවා. එකහැක් වහලා, බෙල්ල ඇද කරලා, කට පැත්තකට ගිහිලා. අතක් නැහැ. අත මෙහෙම කරන් ඉන්න. අත් දෙක පණ නැහැ. කකුලක් පණ නැහැ. අම්මටයි තාත්තට හොඳට තියෙනවා. ශරීරයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන් කර්ම වේගයට. හෘද වස්තුව දුර්වල කරලා එවනවා. කන් දෙකේ හැම අඩු කරලා එවනවා. නැද්ද? කතා කරන්න බැරි කරලා එවනවා. කවුද හදන්නේ? කයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. හෘද වස්තුවෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. අම්මටයි තාත්තගේ හෘද වස්තුව හොඳට ක්‍රියාත්මක වෙනවා. දරුවාට අවුරුදු සාමාන්‍ය 3 මාසයකටත් තියෙනවා. මාස දෙකෙන් තුන. උපදිනකොටම හෘද වස්තුව දුර්වලයි. එතකොට අවුරුදු 20 25 30 35 වෙනකොට බයිපාස් කරනවා. දැන් හැමෝටම බයිපාස් කරනවද? නැහැ. අවුරුදු 90යි 80යි හොඳට තියෙනවානේ. හાર્ට් එක. තියෙනවද නැද්ද? හෘද වස්තුවෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. භාව රූප වලින් 10ක් වෙනස් කරන්න පුළුවන්. අම්මයි තාත්තයි හොඳ නිරෝගී, හොඳට ඉන්ද්‍රියන් තියෙනවා. දරුවා නපුංසකයි. භාව රූප වලින් 10ක් විකෘති කරනවා. ප්‍රකෘති කරලා එවන කුසල කර්මයේ බලය. කාම මිච්ඡාචාරය නැහැ. ඒක ආරක්ෂා කරගෙන තියෙන ප්‍රකෘති තත්ත්වයෙන් එවන. කාම මිච්ඡාචාරය සිද්ධ කරලා තියෙනවා. විකෘති කරලා එවනවා නපුංසකයි. දැන් ඒතර කාටද අයිති? ජීවිතේන්ද්‍රිය රූපයෙන් නෙමෙයිද පාලනය කරන්නේ මේක? ජීවිතේන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්නේ. දැන් පැහැදිලිද? ওই ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයයි මරණය කියන්නේ. මම පසුගිය දේශනාවලත් කියලා දුන්නා. නැත්නම් මේක තේරුම් ගන්න බෑ මේ සක්කාය දිට්ඨිය කඩන්නේ කවදාවත් නැත්තම් කට්ටිය. මේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්තම්. එහෙනම් ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයයි මරණය කියන්නේ. තේරුණාද? දැන් ඔය සම්මුති වශයෙන් අපි කියනවානේ අවුරුදු 50යි ජීවත් වුණේ මැරුණා කියලා. 60යි 70යි 80යි නෑ. ඕක නෙමෙයි මරණය. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතය කියන්නේ පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. නායකයා. ඒ කර්මයයි. කර්මයට අර මම මුලින් කිව්වනේ කම්මචිත්ත ඍතු ආහාර කියලා ප්‍රත්‍ය හතරක් නිරන්තරයෙන් මේ රූප කලාප වලට වර්තමානයේ මේ මොහොතේ ප්‍රත්‍ය වෙනවා කියලා. ඒකේ මූල කාරණේ තමයි කර්මය. ඒතර කර්ම ශක්තියෙන් ශරීරේ රූප කලාප උපදවන්න බෑ. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රියේ බලය ඉවරයි. එයාගේ ශක්තිය ඉවරයි. ඒතර එයාගේ ශක්තිය ඉවර නම්, එයාගේ බලය ඉවර නම්, ඒ ඉවර කලේ ගෙනාපු පුණ්‍ය ශක්තියයි. තේරෙනවද? ඒතර එහෙනම් මේ ශරීරයේ මේ සෑම කොටසක්ම පටන් ගත්තේ මොකෙන්ද? කර්මයෙන්. හැඩය තීරණය කළේ කවුද? කර්මයෙන්. ආයු කාලය තීරණය කළේ කවුද? ජීවිතේන්ද්‍රිය රූපයට බලය දීලා තියෙන. ආයු කාලය තීරණය කළේ. අවසානයේ තීරණය කළේ කවුද? දැන් එකක්වත් මගේ කැමැත්ත හැටියට තියන්න පුළුවන්? එහෙනම් අනාත්මයි. මගේ කැමැත්ත හැටියට පටන් ගැනීම හැඩය සහ කාලය හා අවසානය මගේ කැමැත්ත හැටියට තීරණය කරන්න පුළුවන් නම් ආත්මයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ආත්මවාදය, ආත්ම දිට්ඨිය, ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කළේ. මහණෙනි මේක දිට්ඨියක්. දැන් ආත්මයක් නැහැ නේද? එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ක්‍රියාව සිද්ධ වෙන්නේ. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ එතනදී. ඒ කියන්නේ උපකාරයට අනුව නෙමෙයිද එතකොට? දැන් මේ කරුණු 10 උපකාරද නැද්ද මේ ප්‍රවෘත්තියට? ශරීරයේ ප්‍රවෘත්තියට. කරුණු 10 ප්‍රත්‍යය. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව අන්න අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. ඒතර අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ, අනිත්‍යයි. එතකොට අර ප්‍රත්‍යයට අනුරූප උදය දැක්කා. ඒ කියන්නේ ක්ෂණයක් තුල ඇති වෙනවා දැක්කා. අනිත්‍ය ප්‍රකටයි. ඇති වෙන ක්ෂණේ නැති වෙනවා දැක්කා. දුක්ඛ ලක්ෂණය ප්‍රකටයි. දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියන්නේ.
ඒතොර හේතුයෙන් හටගත්ත බව දැක්ක ඒ සමුදාය සත්‍යයි. ඒ හේතුයෙන් හටගත්තේ නේ. දැන් පෙන්වන්නේ හේතුව දැන් මෙච්චර වෙලා. වර්තමානයේ මේ මොහොතේ කතා කරන මේ මොහොතේ කම්ම චිත්ත ඍතු ආහාර නිරන්තරයෙන් හේතු. ඒකට සමුදාය සත්‍ය නෙමෙයිද? ඒතොර කර්මයෙන් දැන් පෙන්නවා වර්තමාන භවයට එනකොට මවගේ ගැබට එනකොට රූප කලාප 30ක් ප්‍රകൃතියක් හෝ විකෘතියක් අරන් ආවේ. තේරෙනවද? එතකොට එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද? හොඳයි. දැන් වර්තමානයේ කරන කර්ම අනුව නෙමෙයි ඊගා භවයේ උපදින්නේ. අපි අහලා තියෙන අපි හොඳට දන්නවා වර්තමාන භවයෙන් අනාගත භවයට මොනවද ගෙනියන්නේ? මිල මුදල්, යාන වාහන, ඉඩකඩ, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම් මොකක්ද ගෙනියන්නේ? මොකක්ද ගෙනියන්නේ? හොඳ හා නරක. කුසල අකුසල. ඒ කර්මයක් එක්ක පැටලිච්ච මනස නෙමෙයි ඊගාවට බහින්නේ. ඊගා භවයට. බිත්තරයක් ඇතුලේ. නැත්නම් මව් කුසක. නැත්නම් කුණු කාණු පල් වතුර වල. නැත්නම් උපාතික. ඔය හතරෙන්නේ බහින්නේ. හතරෙන් එකකින් ඕනේ බහින්නේ. එහෙනම් ඒ බහින්නේ කර්මයට අනුරවද නැද්ද? කරගන්න කර්ම නෙමෙයිද ගෙනියන්නේ ඊගා භවයට. ඒකේ විපාක නෙමෙයිද මේ වර්තමානයේ භවයේ ඇවිල්ලා අපි මේ විඳින්නේ. එහෙනම් අනාගත භවයට ගෙනියන්නේ මොනවද? කර්ම. හොඳයි. කර්ම කරන්නේ මොන හේතුවක් හින්දාද? තණ්හාව හින්දා. තෘෂ්ණාව හින්දායි කර්ම කරන්නේ. දැන් තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍යද නැද්ද? දැන් ආදාගන්න චතුරාර්ය සත්‍ය. දැන් මෙච්චර වෙලාවක් මේ හැම තැනින්ම වටෙන් අරගෙන ඇවිල්ලා මේ පෙන්වේ දැන් එකම ප්‍රධාන කාර්යය හැටියට මොකද්ද ගත්තේ බුදුරජාන් වහන්සේ? දැන් විඥාණය නාම රූප දෙකේ පැවැත්ම සැපයිද? නාම රූප දෙකේ තියෙන්නේ නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? සැප ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද? ආත්ම ස්වභාවයක්ද අනාත්ම ස්වභාවයක්ද? එහෙනම් මේ නිවැරදි ලක්ෂණ තුන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න හරියද? ඒතර අනාත්ම ලක්ෂණය තුල ආත්ම දිට්ඨිය. ඒ කියන්නේ උපකාරයට අනුව පවතින බව හරියටම පැහැදිලි වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් නොකර සෝහන් වෙන්න බැහැ මේ ලෝකේ කිසි කෙනෙකුට. ඒකයි මං කිය රූපේ ආත්මයේ වශයෙන් ගන්නවා. තමා රූප. එතකොට මේ ශරීරය ආත්මයේ වශයෙන් ගන්නවද? ආත්මය කියන්නේ නොවෙනස්. තමාගේ වශයෙන්. තමාගේ කැමැත්ත හැටියට. එහෙමනම් කර්මය ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒතර බෞද්ධ දර්ශනය පැහැදිලි මේ අයින් කරන්න වෙනවා. දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා? දැන් කර්මයට අනුරූපව නෙමෙයි. එහෙනම් ඒතකොට ආත්මයක්ද තියෙන්නේ? අනාත්මද? තමාගේ වශයෙන් පවත්වන්න බෑ මේ ශරීරයේ කිසිම කොටසක්. එහෙනම් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ආත්ම සංකල්පය, ආත්ම දිට්ඨිය, ආත්ම වාදය ප්‍රතික්ෂේප වෙනවා. එතකොට රූපේ ආත්මයේ වශයෙන් ගන්න නෑ ඊට. තමා රූපවත් කියන්නේ. දැන් තමා රූපවත්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ප්‍රත්‍යයට අනුරූපවද? කොහොමද සිද්ධ වෙන්නේ? තමා රූපවත් කියලා ගන්නකොටම ආත්ම දිට්ඨිය. රූපය තුල තමා ඉන්නවද? ද හේතු ප්‍රත්‍යෙන් හටගත්තේ. තමා තුල රූපේද? ඒත් නෑ. එහෙනම් රූපය ආත්මයේ වශයෙන් ගන්න බෑ. තමා රූපවත් කියන්න බෑ. රූපය තුල තමා ඉන්නවා කියන්න බෑ. තමා තුල රූපය තියෙනවා කියලා කියන්න බෑ. ඔය හතරම දිටි. ආත්මයක් නැහැ කිව්ව එකයි. අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ආත්මවාදය, ආත්ම දිට්ඨිය, ආත්ම සංකල්පය මනසින් බැහැර වෙනවා. මනසින් අයින් වෙනවා. එදාට සක්කාය දිට්ඨි නැහැ. එදාට සක්කාය දිට්ඨි. දැන් තව හතරක් කියන්න තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන. දැන් රූපය ගැන කිව්වේ. වේදනාවත් ආත්මය වශයෙන් ගන්නවා. තමා විඳින්නේ කියලා ගන්නවා. දැන් විඳින කෙනෙක් ඉන්නවද ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳිනවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳීමේ සිත හදන්නේ. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි විඳීමේ සිතටත් එක චිත්තක්ෂණයයි. ඊට වඩා ආයු කාලයක් ඇතිව නැති වෙනවා. එහෙනම් නිට්ටයද අනිත්‍යද? ශණයක් තුල නැති වෙනවා නම් දුකට අයිතිද?
ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. එතකොට ආත්මද අනාත්මද? ප්‍රත්‍යයට අනුරූපව පැවතුම. ඒක ප්‍රකට කරගන්න. ඒ දර්ශනය හොඳට සිතට අනුගත කරගන්න. සිතේ හොඳට සටහන් කරගන්න. එතකොට නිට්ටයයි කියලා මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් යම් දෙයක් ඒක මනසෙන් අයින් වෙනවා. සපයි කියලා මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් යම් දෙයක් ඒක මනසෙන් අයින් වෙනවා. දුකයි. ආත්මයි කියලා මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් යම් දෙයක් ඒක මනසෙන් අයින් වෙනවා. ඒ වෙනුවට මනසේ සටහන් වෙනවා, ස්ථාවර වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඒකයි අනාත්ම ලක්ෂණය ගැඹුරුයි කිව්වේ. ගැඹුරුයි නේද අනාත්ම ලක්ෂණයද? අනිත්‍ය දුක කියන එක නම් ලේසි තේරුම් ගන්න. ඒක එච්චර අමාරුනේ. අනාත්ම ලක්ෂණය ගැඹුරුයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ ප්‍රත්‍යයට අනුව පැවතුම. හරියටම සිතේ සටහන් වෙන්න ඕනේ. දැන් උපකාරයට අනුව නෙමෙයිද මේ පැවැත්ම? සංඥාවට ප්‍රත්‍ය ස්පර්ශයයි. ඉතින් ප්‍රත්‍ය අනුවනේ පවතින්නේ. සංස්කාරයන්ට ප්‍රත්‍ය ස්පර්ශයයි. විඥාණයට ප්‍රත්‍ය නාම රූපයි. මේ ප්‍රත්‍යයට අනුවනේ පැවතුම් තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? කාලය අවසන්යි. ධර්ම අවසන්. ඒ විෂයාකාර ආත්ම දිට්ඨිය වර්තමාන භවයේ අයින් කරගමු. අයින් කරගත්තොත් සෝවන්. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මෙනෙහි කිරීම තුළ චතුරාර්ය සත්‍ය හා මගඵල ලැබෙයිද නැද්ද? ලැබෙනවා. ලැබෙනවා. හැබැයි නිවැරදිව මෙනෙහි කරන්න ඕනේ. ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥා. විදර්ශනා ඥාන. සමතෙන් නිවන් දකින්න බෑ. හොඳයි. ගණේ මුල්ල සුවදමාවත අංක 340න් 6 නිවසේ පදිංචිව සිට 2021 අප්‍රේල් මාස 5 වෙනි දින පරලෝසපත් වූ දමයන්ති වීරසිංහ මහත්මියගේ දායකත්වය ආදරණීය දුලාශිනීගේ ප්‍රධානත්වයෙන් ආදරණීය පුතා ප්‍රගීත් දයාබර ස්වාමියා ලයනල් වීරසිංහ අරමුණ ලලනා දමයන්ති වීරසිංහ වන ආදරණීය මෑණියන්ගේ 73 වන ජන්මදිනයේ වෙනුවෙන් ඇගේ පරලොව ජීවිතයේ සුගතිගාමී වී රාග මෝහ දෝෂයක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ දුරු වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම හා ඇගේ ජීවිතයේ අවසාන කාලයේ දෙඩිය ආශාවකින් සිටි ඇගේ මව්පියන්ට පින්පිනිස ධර්ම දානයක් දීමේ බලාපොරොත්තු ඉෂ්ට කර දීම. මව සමරනායක පියා ලයනල් සමරනායක. සෙත් ප්‍රාර්ථනා කරන බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක පූජ්‍ය බොරලන්දේ වජිරඤ්ඤාන ස්වාමින් වහන්සේට දේශකයන්න් වහන්සේට මෙත් නොලී අරුන්දි මිනිබිරියන්ට කවිඳු මොනුබුරාට අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හා නිරෝගී භාවයට දුලාශිනී දුව ප්‍රගීත් පුතා ලයනල් වීරසිංහ ස්වාම පුරුෂයාට කමනී ලේලියට සාගර බෑනනුවන්ට සියලු ඥාතීන්ට රාග ද්වේෂ මොහ දුරව කායික මානසික නිරෝගී භාවයේ දීර්ඝායුෂ කුසලයන් වර්ධනයේ පිණිස ශක්තිය නිර්වාණ මාර්ගයේ පිණිසම මේ ධර්ම දානයේ හේතු වාසනා වේවා. ගෞරවනීය පූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා. එහෙමනම් මේ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු වෙත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන් රැක්කන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.